තෙරුවන් සරණයි සදහැවත් ඔබ සියලුම දෙනාට. සදහැවත්නි සම්බුදු පියාණන් වහන්සේගේ නෙකෙලෙස් වූ හදමඩලින් පැන නැගී සම්බුදු මුවින් දේශනා කරන්නට යෙදුණු සොඳුරු බුදුවදන් තේරුම් කරගන්නට පැහැදිලි කරගන්නට සුවිශේෂී අවස්ථාවක් හිමිවන සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන අදත් සුපුරුදු පරිදි සිකුරාදා දවසේදී ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සදහැවත්නි ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වුණු උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය ඊයේ දිනට යෙදී තිබුණා. කොහොම නමුත් වෙනත් වර්ෂයන් වලට වඩා ආරක්ෂාකාරීව යම්කිසි සීමාවකට කොටු වෙමින් ඒ ආගමික වතාවත් අපට සිදු කරන්නට පුළුවන්කම ලැබුණේ COVID-19 වෛරසය අපගේ ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන නිසා. කොහොම නමුත් ඒ ඓතිහාසික දිනය ආරක්ෂාකාරීව ඔබ සමරන්නට කටයුතු කළා. බෞද්ධ මාධ්‍ය ජාලයත් ඔබට නිරන්තරයෙන්ම නොයෙකුත් ධර්මදේශනා ධර්ම සාකච්ඡා sannivedanaya කරමින් ඔබට ඒ කාර්යභාරයන් මනවින් ඉටු කරගන්නට අවස්ථාව ලබා දුන්නා. එහෙමනම් අද සුපසන් ජීවිතයේ වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන සිටින මේ මොහොතේ සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරිසුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ අදත් සියල්ලන්ට ප්‍රථමව নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවත්නි අද සුපසන් ජීවිතයේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ චමින්ද පෙරේරා මහත්මයාත් අශෝකා පෙරේරා මහත්මියත් නිහාල් පෙරේරා මහත්මයා සහ නීතා පෙරේරා මහත්මිය කියන පින්වත් පිරිස විසින්. එහෙමනම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් තථාගත අමාමෑණී ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන් වහන්සේට දැහැත්වට්ටි පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට දැන් අවස්ථාව ලබා දෙනවා. සාදු සාදු සාදු. සදහැවත්නි සුපසන් ජීවිතයේ වැඩසටහන තුළින් අපි නොයෙකුත් ධර්ම කාරණාවන් පිළිබඳව ඔබට පැහැදිලි කරමින් දේශනාවන් මාලාවක් විදියට සිදු කරගෙන යද්දී අපි පසුගිය දේශනාව තුළදී කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙනවා උපාදාන කියන ධර්මතාවය පිළිබඳව සම්බුද්ධ දේශනාවට අනුව අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ හරහා පැහැදිලි කරගන්නට. එහෙමනම් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පූජනීය මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේට උපාදාන කියන කාරණාව අප වෙනුවෙන් පැහැදිලි කර දෙන්න හැටියට. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් අද සුපසංජීවිතයේ සදහම් දේශනාව සද්ධර්ම විවරණය මේ උතුම් වැඩසටහනේ පින්වත් වූ දායකත්වයේ උසුලන ඔබ හැම දෙනාටමත් මේ දේශනාව ශ්‍රවණය කරන මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් ඒ සියලු දෙනාටමත් ජීවන්ත පුතුණුවන් ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ අපි පින්වත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කාර්ය මණ්ඩලයේ හැමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ධර්මාබෝධයේ පිණසම නිර්වාණාබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
द्वितीयම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්ති පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්ති සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දේමේ භික්කවේ ධම්මා කතමේ දේ යාච සංයෝජනීයේසු නිබ්බස්සාදානුපස්සිතා යාච සංයෝජනීයේසු ධම්මේසු නිබ්බිදානුපස්සිතාති. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි. පින්වත්නි, අද සුපසංජීවිතයේ සදහම් විවරණ දේශනාවට සාකච්ඡාවට අප විසින් මාතෘකා කරගනු ලබන්නේ ජීවන්ත පුතුණුවන් සඳහන් කළ අයුරින් උපාදානය පිළිබඳවයි. තවත් ආකාරයකින් නිවන අරමුණු කරන ධර්ම පිළිවෙත් මාර්ගයේදී අපි හඳුන්වන වචනයක් තිබෙනවා සංයෝජන කියලා. ඒ උපාදාන හා සංයෝජන කියන මේ වචන දෙකම විවිධාකාරයෙන් ඇහුණත් එකම ධර්මතාවයකට තමයි අපිව කැඳවාගෙන යන්නේ. ඔබ පිළිපදින අනුගමනය කරන ධර්ම මාර්ගය තුල ඒ ලෞකික වශයෙන් වෙන්න පුළුවන්, ඉන් අදහස් කරන්නේ මෙලොව වශයෙන්, ලෝකෝත්තර වශයෙන් වෙන්න පුළුවන් මාර්ගඵල අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන. ඒ වෙනුවෙනුත් මේ සංයෝජන කියන උපාදාන කියන වචනය හා එහි දැනුම ඉන් අනතුරු අවබෝධයේ ඊටාම වැදගත් වෙනවා. ප්‍රධාන ධර්ම කොටාසයක්. එහෙත් සංයෝජනීය ධර්ම බැහැර කරන්න ඕන, උපාදානයේ නොකොට හිටින්න ඕනේ. වැදගත් වුණාට වැදගත්කම තේරුම් ගන්නේ නොබැඳෙන්න, නොගැටෙන්න, සිතින් කෙලෙස් ගලවා දමන්න, බැහැර කරනවා කියන අදහසිනොයි. දැන් මේ වචනේ වැදගත් කිව්වේ එය ගලවනවා, බැහැර කරනවා, කෙලෙස් ඉවත් කරනවා කියන අදහසින් වටිනවා කියන අදහස. දැන් මේ දවස්වල පවතින කොරෝනා උදරත් එක්ක
සියලු දෙනාම වඩාත්ම දැනුවත්ව සිටින්නේ කුමක් ගැනද පුතා? මේ එන්නත පිළිබඳව. එන්නත ගැන කතා කරන්නේ වැදගත් දෙයක් හැටියට. හැබැයි අනිත් පැත්තෙන් හොඳ පැත්තක් නෙමෙයි දකින්නේ. රෝගයක් බෝ වෙන රෝගයක් ව්‍යසනයක් හැටියට. නමුත් ඒක හොඳ හැටියට දකින්නේ අර රෝගය ඉවත් කරගන්න හෝ පාලනය කරගන්න සංසිඳව ගන්න හොඳ බෙහෙතක් එන්නතක් හැටියට තමයි වෛරසය පාලනය කරගන්න අපි දකින්නේ. දැන් පැහැදිලි. ඒ වගේ සංයෝජනය උපාදානය ගැන කතා කරන්නේ කෙලෙස් ගලවා දමන්න, කෙලෙස් හිතෙහි දැඩිව නොගන්න, ඒ කෙලෙස් වලට නොරැවටෙන්න හේතු වෙන දහම් පෙළක්, මාතෘකාවක්, පිළිවෙත් මාර්ගයක් කියන හැඟීම හැටියටයි. ඒ සංයෝජනීය උපාදානය හරියට දැනගත්තොත් පිළිවෙත් මාර්ගය තුල කෙලෙස් වලට රැවටෙන්නේ නැතුව, හසු වෙන්නේ නැතුව ඒවා බැහැර කරගන්න අවස්ථාව ඇති කරගන්න පුළුවන්. ඒ තමයි දැන් අද දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ අප හැම කෙනෙකුටම ඉතා හොඳ දැනුමක්, අවබෝධයක් ඒ ගැන ඇති කර ගැනීම අවශ්‍යයි. දැන් මේ අපේ සද්ධර්ම මේ සාකච්ඡාවේ දේශනාවේ ප්‍රධාන අරමුණ නිවන අරමුණු කරන එක. නිවනින් තොර කිසිදු ශ්‍රී සද්ධර්ම දේශනාවක්, සාකච්ඡාවක් කරන්න බෑ. රාග දෝෂ මොහ සංසිඳෙන්න ඕනේ. ඒ තමයි නිවන අරමුණු කරන කතාව. එතකොට මේ දේශනාවත් එයයි ප්‍රධාන වෙන්නේ. නමුත් මෙහි අපි වෙනසක් ඇති කරන, වෙනසක් කිව්වේ ධර්ම මාර්ගය තුල ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. ඔබ ලෞකික ජීවිතය තුල ධර්මානුකූලව සුවපත්ව නැගී හිටින්න ඕනේ. මනසින්, වචනෙන් හා ක්‍රියාවෙන් සතුටු වෙන්න ඕනේ, සුවපත් වෙන්න ඕනේ. ඔබ මේ මොහොතේ ධර්ම මාර්ගය තුල සතුටින් නිවරදිව සනසිලිමත් සිහිය පිහිටවන්න අපි එකට කියනවා සතිය කියලා. ඒ සතිය සිහිය නිවරදි මාර්ගයක පිහිටවන්න ඕනේ. ඒ කිව්වේ දැන් නපුරුකම් කරන අයත් හොඳ සිහියෙන් කරනවා කියන තැනක ඉන්නවා. ඒගොල්ලෝ හිතන් ඉන්නේත් හොඳ සිහියෙන් වැඩ කරනවා. ඒ නපුරුකම් හසුන වෙන්න, සොරකම්, ප්‍රාණඝාත, අනිකුත් දේවල් හසුන වෙන්න, තවත් කෙනෙකුට දැනගන්නේ නැති වෙන්න, නීතියට හැකියතා දුරට හසුන වෙන්න හොඳ සිහියෙන් පොඩ්ඩක්වත් වැරදි නොයන තරමකට අපි මේ දේ කරන්න ඕන කියන හැඟීමක් තියෙන්න පුළුවන්. ඒ සිහියක් ගැන නෙමෙයි මේ කියන්නේ. සතිය කියන්නේ එතකොට ලෝභ දෝෂ මෝහ සංසිඳන ආකාරයෙන් සතර ඉරියව් පැවැත්වීම. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. සතර ඉරියව් කියන්නේ කුමක්ද? ගමන් කිරීම, නතර වී සිටීම, මේ හිඳින ඉරියව්ව, නිදන ඉරියව්ව. එතකොට ඒ සතර ඉරියව්වේම සිත සිහිය පිහිටවන්න ඕනේ. සම්මතයේ පැවැත්ම තුළ මම මගේ කියලා මේ පැවැත්තුවත් පරමාර්ථ දේශනාව අනුව, පරම සත්‍ය අනුව මේ කිසිවෙක් හෝ කිසිවක් මගේ වෙන්නේ, ස්ථිර වෙන්නේ, සදාකාලික වෙන්නේ නැහැ. හේතුන් ප්‍රත්‍ය කරගෙන, උපකාර කරගෙන සකස් වුණා වගේම ඒ හේතුන්ගේ විසිර යාමෙන් සියල්ලම නැතිව යනවා. නිරෝධයටපත් වෙනවා. ක්ෂය වෙනවා, වේ වෙනවා, භංගයටපත් වෙනවා. ඒ අදහස තියෙන. අන්න ඒ සිහියෙන් තමයි දැන් මේ සතර ඉරියව්ව පවත්න්නේ. කය පවත්න්නේ. ජීවිතය පවත්න්නේ. තව සරල කළොත් ඇසෙන් බලන්නේ. කනෙන් අහන්නේ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ. දිවෙන් රස ලබන්නේ. කයෙන් ස්පර්ශ කරන්නේ. මනසෙන් සිතුවිලි නගාගන්නේ. සිතන්නේ. අර සිහියෙන් යුක්තවයි. ඒ සිහියෙන් යුක්තවයි. දැන් ඔබ මෙතන ඉන්නේ මොන සිහියෙන්ද? උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන පුණ්‍ය වූ භූමියක ධර්ම මන්දිරයක තැම්පත් වෙලා කියන හැඟීමක් එක්කම තමයි ඉන්නේ. දැන් gedara හිටියනම් මේ වෙලාවේ යම් වේදනාවක් දෙපෙරිදුණත් හිතුණු ගම නැගිටලා ඕන යන්න පුළුවන්. වතුර පිපාසයක් දැවුණා හඬ නගලා කියන්න පුළුවන් මට වතුර ටිකක් ගේන්න හෝ මට පිපාසයි කියලා ආදී වශයෙන්. දැන් මෙතන ඒ දේ කරනවද? නැහැ. ඔබට අපට පාලනයක් තියෙනවා. සිත සිහිය නිරන්තරයෙන් පවතින්නේ ස්ථානයේ, අවස්ථාව, පසුබිම හා මුළුමනින්ම තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සංඝරත්නය කෙරේ සිත සිහිය පිහිටුවාගෙන. ඒක සරල තැන. පරමාර්ථ ධර්මයට අනුව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විශ්‍රාමයෙන් නැති වෙනවා කියන අවබෝධය ඇති කරගෙන තිබෙන්න ඕනේ. ඒ තමයි අර සියලු සංස්කාර ධර්මියව වහා නැසෙන සුළුය. පණ ඇති පණ නැති සියල්ලම අපි හිතින්
සකස් කරගන්න දේවල් ඒවා කර්ම බවට පත් වෙනවා. ඒ තමයි සංස්කාර කියන්නේ. ඒ සියල්ල අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ෂණයට යටත්ය. සම්මුතියට සීලේ පිහිටල විනය ශික්ෂණයෙන් අනුතුරුව අපි මේ ජීවිතේ පැවැත්වුවත් ඒ කිව්වේ මේ තරුණ දරුවෝ ඉගෙනීම රැකියාව ඔබේ අභිමත පරිදි විවාහයේ දරුවෝ ගේදර යුතුයකම් තව සේවා රටට ලොවට මනුස්සත්වයට සේවාවක් කළ හැකි අයුරි. ඒ සියල්ල ලොකු සේවාවක් නොවුනත් අඩුම ගානේ අපේ රටේ සංස්කෘතිය තුළ ඇහුණු අපේ වයසක වැඩිහිටි මෑණි කෙනෙක් පිය කෙනෙක් කිව්වේ මේ කොස් ඇටය අඹ ඇටය සිටවන්නේ මටම නෙමෙයි අනාගතයේ අයට ඵල නෙලාගෙන ප්‍රෝචනයක් ගන්න. ඒ වගේ යම් වූද සේවාවක් සිද්ධ කරන්නත් පුළුවන් සම්මුතිය තුළ. හැබැයි සීලයක් විනය ශික්ෂණයක් තියෙනවා. හැබැයි පරම සත්‍ය කුමක්ද? සියල්ල හටගත්ත වගේම නැතිව යනවා. අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ෂණ ධර්මයට යටත්ය. මේක නිවන් මඟ අරමුණු කරනකොට ඥානයක් හැටියට කියනවා උද්‍යව්වේ ඥානය කියලා. උද්‍යව්වේ ඥානයේ භංග ඥාන බයිතුපට්ඨාන ආදී වශයෙන් විදර්ශනාවේ පැහැදිලි කරනවා මූලික පියවර උද්‍යව්වේ ඥානය. හේතුන් ප්‍රත්‍ය කරගෙන හටගත් වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධය ඇති කර ගැනීම. දැන් මේ සිහිය තමයි පවත්වන්න ඕන. ඉතින් ඒ සිහිය දැන් පුංචි දරුවන්ට ඕක ගැඹුරින් දැනෙන්නේ නැහැ. දැන් පාසල් යන පොඩි දරුවෙකුට කියන්න පුළුවන්කම ලැබෙන්නේ අඩු ගානේ පව්පින් සරල වශයෙන් හොඳ නරක තේරුම් අරගෙන සිහිය පාත්තන ජීවිතය පාත්තන ඒ ටිකත් එක්ක පුරුදු කරාම ඉගෙනීම මව්දෙමෝපියන්ට ගරු කිරීම ගුරුවරුන්ට ගරු කිරීම සෙල්ලම් කළත් යහළු හිත මිතුරොත් එක්ක දබර කරගන්න නැති එක ඊළඟට තවත් සරලව කාමරේ පිරිසිදුව තියාගන්න එක ඇඳුම පැළඳුම පිරිසිදුව තියාගන්න එක පිළිවෙලට කරන එක දැන් මේවා පිළිවෙලට අනුක්‍රමයෙන් සකස් වුණාම හැකිතා දුරට එයා නිවැරදි කෙනෙක් බවට පත් වෙනවා. දැන් පොඩි දරුවට දෙමෝපියෝ ගුරු උතුමෝ හොඳ නරක ගෙදර පටම කියලා දෙනවනේ. ඒ නිසානේ පුබ්බාචාර්ය පුබ්බදේව කියලා කිව්ව දෙමෝපියෝ හැඳින්නේ. ඒතර ඒ දරුවගේ හිතට යනවා හැබැයිකට සිහිය පැවැත්තුවා. අනුක්‍රමයෙන් පුරුදු කරා. මේ ධර්මයේ තුල ඒක සකස් වෙනවා. ඒ නොවීම නිසා තමයි පාසල් පද්ධතියේ පටන් දරුවෝ ගහ බැන ගන්නේ නපුරුකම් කරන්නේ. ඔය තරංගය කියන තැන ඊර්ෂ්‍යා එහෙම වෙන්න එපා. නමුත් ඔබට ඇහෙනවනේ. අනිත් එක්කෙනාට පොතක්වත් පෙන්වන්නේ නෑ නෑ මම ඒක පෙන්වන්නේ නෑ. ආදී වශයෙන් තැනකට එනවනම් වෙන්නේ එහෙමයි. හැමදෙනාම එහෙම නෙමෙයි වැඩි පිරිසක් සත්පුරුසයි. මම ඔබට මතක් කළේ. ඒකට සිහිය පාත්තනකොට ඒ වයස් ප්‍රමාණය අනුව ඒ පුංචි දරුවන්ගේ. හැබැයි ලොකු මහත් වෙනකොට වයස් ප්‍රමාණය කතාවක් නැහැ. ධර්මඥාන ඇති කරගන්න ළමා තරුණ මධ්‍යම වැඩිහිටි කියන ඕනම අවස්ථාවක ධර්මයේ හඳුන්වන සතිය සිහියෙන් තමයි පළමු පියවර හදලා තියෙන්නේ. පුරුදු කොට තියෙන්නේ. භාවිත බහුලීගත හිතක් කියන්නේ ඒක කුමක්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්. කියන පණ ඇති අය වෙන්න පුළුවන්, පණ නැති දේවල් වෙන්න පුළුවන්. හැම දෙයක්ම ඒ හේතුන්ගේ විසිර යාමෙන්ම නැති වෙනවා. බෞද්ධ දර්ශනීය අදහස සියල්ල අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ෂණ ධර්මයට යටත්ය. දැන් මෙය තමයි පසුබිම සකස් කොට තියෙන්නේ. ඒ තමයි පසුබිම සකස් කොට තිබෙන්නේ. ගෙයක් හදනකොට අත්තිවාරම මැනවින් දාන්න ඕනේ. තට්ටු වල ප්‍රමාණය අනුව ස්ථාන දැන් කන්දක වගේම බෑවුමක වගේම වතුර නිතර සකස් වෙන තැනකල අත්තිවාරම මොන වගේද කියන එක පැහැදිලි. මේ සසර ගමනේ භවයේ තුල ජීවිතය ලැබුවම මොන වගේද අපේ මනස තුල පසුබිම සකස් කරගන්න ඕනේ කියන එක පැහැදිලි. ඒ තමයි සියල්ල හටගත් වගේම නැතිව යනවා කියන අවබෝධය. දැන් මෙතන පුතේ ලෞකික ජීවිතය තුල ලොකු සුවපත් භාවයක් ඇති වෙනවා. දැන් අපි උපාදාන සංයෝජන ගැන කතා කරන්නේ. ඒ මාතෘකාවට එන්න අපිට ඒ පිළිබඳව යම් පසුබිමක අවබෝධයක් එන්න ඕන. දැන් කිසිම අවබෝධයක් නැතුව ගිහිල්ලා පොඩි දරුවෙක් ගිහිල්ලා විශ්වවිද්‍යාල දේශන ශාලාවක වාඩි කළොත් මොකද වෙන්නේ? කිසිම අවබෝධයක් නැති ඉංජිනේරුන්ට කතා කරන තැනක, වෛද්‍යවරුන්ට කතා කරන තැනක ගිහිල්ලා වාඩි කරොත් මොකද? ඕනම ශාස්ත්‍රයක පසුබිම පිළිබඳ අවබෝධයක් තියෙනවා. දැන් ඔබට අපට පසුබිම් පිළිබඳ අවබෝධයක් නැතිව නෙමෙයි. හැබැයි ඒව විසිරී ගිහිල්ලා තියෙන්නේ. පින්කම් කරනවා, බොහෝ පින්කම් කරනවා, සිරිත් විරිත් හැටියට පින්කම් කරනවා, බොහෝ හැටියට රටේ පුරාමද සිරිත් විරිත් හැටියට ඒවා ධර්මානුකූල පිළිවෙත් මාර්ගයට යොමු කරගන්න පුළුවන්. නමුත් පෙනෙනවා සමහරට වැඩිපුර හිත යොමු කරලා තියෙන්නේ සිරිත් විරිත් හැටියට. 7 දවසේ බණ කියවනවා, දානෙ දෙනවා, 3 මාසේ බණ කියනවා, දානෙ දෙනවා, පිරිත් කියනවා අවුරුද්දට ආදී වශයෙන් සිරිත් පිරිත් වැඩිපුර මතුවෙලා පෙනෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නිවන අරමුණු කරන්නේ කියන එක නෙමෙයි. එහෙම කරන්න ඕනේ. නමුත් ඊට වඩා ඒ දේවල් එහෙම කළාම
අවබෝධය නැත්තම් ඒවා පළනිලා ගන්න තැනකට ඔබ නැහැ. අර බොහෝම වෙහෙස මහන්සිල සති මාස අවුරුදු ගණන් කරන දේ සිරිතකට විතරක් පමණක් සිද්ධ කළොත් ඔබ ඒ දේ කරපු දේෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති වෙනවා. දැන් පුතේ නිදසුණක් මේ වගේ අපි යහපත් වූ නිදසුණක් කවුරුවක් ඉලක්ක කරන්නේ නැහැ. ධර්මයේ විස්තර කරන්න පමණයි. ඔබ ඒ බලාපොරොත්තු වුණු පින්කම කළාද? ඔව්. අම්මා තාත්තට පින් දෙන්න අපි ඒක කළා. මාස ගණනාවක් තිස්සේ මහන්සන හොඳට ඒක සිද්ධ වුණාද? ඔව්. කියපු ඔක්කොමත් ආවා. හාමුදුරුත් වැඩියා. හොඳට දන් වැළඳුවා. ආපු හැටත් හොඳට කන්න බොන්න දුන්නා. කවුරුත් සතුටින් ගියා. මේ ගමේ ඒ තරම් මතක ඇති කාලෙක පින්කමක් උනේත් නැහැ කියලා කවුරුත් කියලාත් ගියා. දැන් මේකද බලාපොරොත්තු වෙන්නේ? මේකද නිවන් මඟ තුල බලාපොරොත්තු වෙන්නේ? අර දේවල් එපා නෙමෙයි හොඳයි. හැබැයි කුමද්ද මේ හැබැයි අවබෝධය වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩියද කියන අදහස වරදක් නැහැ. සාංගිකව පොදුවේ හිතන්න ඕනේ. කෙසේ වෙතත් ඒ කටයුතු හොඳින් සිද්ධ කිරීමත් හොඳයි. පැමුණුණු පිරිසත් හොඳයි. එයට සංග්‍රහ කිරීමත් හොඳයි. හැබැයි ප්‍රධාන අරමුණ සුපසංසිතකින් පස්සද්ද කාය පස්සද්ද චිත්ත පස්සද්ද කාය කෙලෙස් සංසිඳනකොට ඇලීම ගැටීම මුලාව සංසිඳනකොට දැඩිව ගන්න නැතුව උපාදානය කරගන්න නැතුව මම මගේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සියලු සංස්කාර ධර්මියෝ වහා නැසෙන සියලු සුලිය කියන ධර්මතාවයේ මියගිය ඥාතීන් ගැනත් මෙනෙහි කළා. ඥාතිත්‍ය අනුව සිහිපත් කරනවා. අප ගැනත් මෙනෙහි කරලා අප මේ උතුම් වූ පින්කම දාණය වෙන්න පුළුවන් සීල භාවනා ඒ දේ ගෞරවයෙන් සිද්ධ කළා. මහත් වූ සැහැල්ලුවක් හිතට දැනෙනවා. ඒ ලෝභ දේශ මෝහාදී කෙලෙස් වල සංසිඳීමක්. පින්කම සිදු කළ කුසලයේ සිදු කළ අපි ඔක්කොටම ලොකු නිවීමක් සුවපත් භාවයක් තියෙනවා. පින්කමට ලෑස්ති වෙනකොට ලොකු සුවපත් භාවයක් පටන් ගත්තා. සිදු කරනකොට සැනසෙල්ලක් තිබුණා. දැන් මහා බරක් ඔළුවේ නිවුන වගේ හිතෙන් අල්ලගෙන තිබුණු දේවල්. දහම අහගෙන ඉන්නකොට මොනතරම් සම්මුතිය තුල කිව්වත් මම මගේ කියලා අතීත සංඥා දැනුණා. දැන් දෙමව්පියෝ වගේ ගැන හිතුවන දුවේ කියලා පුතේ කියලා කතා කළා කලේ හැදුව වැඩුව මේ සියල්ල මතකයට නැගුණා. අද ළඟ නෑනි කියලා හිතට දැනුණා. එහෙත් ශ්‍රී සද්ධර්මය අහගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ මෙනෙහි කළා. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝති. සියලු ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන්වීම සිද්ධ වීම උරුමයි කියලා. ඒ බව දැනගෙන සිහිය පිහිටුවාගෙන තමනු සීලේ පිහිටලා ජීවිතය පාත්තන්න. සිහිය පිහිටුවාගෙන අන් අයටත් වරදක් නොවෙන්න. ධර්ම මාර්ගය තුල එක්ක ජීවිතය පාත්තන්න. දෙමව්පියෝ අපිව හැදුව වැඩුව පෝෂණය කළා. දෙමව්පියෝ ආධ්‍යාත්මික යුතුයකම් කළා. දෙමව්පියෝ දන්නවා ඕනම මොහොතක S2 පියවෙයි විඥානයේ බැහැර වෙයි කියලා. අපත් දැනගෙන හිටියා. ලොකු මහත් වෙනකොට අපිට ඒ ටික අවබෝධ වුණා. ඒ දෙමව්පියන්ගේ ගත වගේම සුවපත් කළා වගේම හිතත් අප සුවපත් කළා. අපට ඒ බව දැනුණා. දෙමව්පියෝ අප ගැන සතුටු වෙනකොට බෙහෙත් උගුරක් දෙනකොට පවා ඒ බෙහෙත් උගුර ගිලගෙන නුඹලා බුදු වෙන්න ඕනෙමයි දරුවනේ. අපි කටයුතු කළා. යුතුයකම් කළා. හැදුව වැඩුව සියල්ල සිද්ධ කළා. ඒ වුණාට සියල්ල ආයු ශක්තිය කර්ම ශක්තිය අවසානයේ නිමා වෙනවා. අපි කිසිවක් ඉස්තර සදාකාලික වෙන්නේ නැහැ. අපිට හිත සුවපත් කරගන්න, හිත නිදහස් කරගන්න පුළුවනි කියලා. දෙමව්පියෝ එහෙම කියනකොට අපි හිතත් නිවුණා. මේ පින්කම් කුසල් ඔස්සේ ඒ දහම් මඟ අපට වැටහෙනවා. නිවීමක් තිබෙනවා. අපි මේ පින්කම කුසලයේ කළා. පැමුණුණු ඇත්තොත් ඒ දහමට නතු කරගත්තා. බොහෝ කෙනෙක් ඒ දහමට ලං වෙලා හිටියා. ඒගොල්ලෝ සැනසෙලයි. ආහාර පාන සිරිත් විරිත් වශයෙන් ඒ සංග්‍රහ කළා. ඒ ඔක්කොටම වඩා උතුම්ම දානීය ධර්ම දානීය කියලා කියනවා වගේ ආහාර පාන දෙන ඇඳුම් පැළඳුම් මිල මුදලක් දෙන එක හොඳයි. ලෞකික ලෝකයේ තුල කල්යාණ මිත්‍රයෙක් හැටියට. නමුත් හොඳම දේ සතර පායෙන් ගැලවෙන නිවන් මඟ අරමුණු කරන්න මඟ පෙන්වලා දෙන එක. ඒ ටික මෙතනින් සිද්ධ වුණානේ. මහත් වූ සුවයක් මමත් අපිත් කල්යාණ මිත්‍රෝ නේද කියලා දහම් මඟ තුල වැටහෙනවා. දැන් මෙච්චර කතාවක් මේ පමණ කතාවක් විස්තර කරන්න බැරි වුණාට තරමක හෝ සාරාංශ කොට අර පින්කම අවසානයේ ඔබට ඒ ටිකද වැටහුනේ. එයද ඔබ කතා කළේ. එයද ඔබ තේරුම් ගත්තේ කියන තැනක අපි නැගී හිටින්න ඕනේ. මේ තමයි මා ඔබට ආරාධනා කරේ. මේ දහම් මගේ අදහස සුපසංජීවිතය. ඔබව නිවන අරමුණු කරගෙන ලෞකිකව හැම මොහොතක්ම ධර්මානුකූල සන්තුෂ්ටියක්, නිරාමිස ප්‍රීතියකට ඔබ කොහොමද පැමිණෙන්නේ කියන තැන දකින්න. දැන් ඔබේ ජීවිතයේ සිදු කළ බොහෝ පින්කම් ජීවන්ත පුතේ. මල් පූජා කිරීමේ පටන් ඔබ ධර්මයේ තුල ප්‍රධාන වශයෙන්ම දහම තුල රැඳුණු වගේම දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා වශයෙන්
අද කාලය තුල වැඩිහිටි ඇත්තන්ට වැඩිහිටි නිවාසවලට ළමා නිවාසවලට හැදෙන වැඩෙන දරුවෝ සිටින තැන්වලට ගිලන්ව සිටින ඇත්තන්ට අවශ්‍යතා ඇති දරුවන්ට වැඩිහිටියන්ට අවශ්‍යතා ඇති පවුල් වලට ගෙවල් දොරවල් හදා දීමෙන් ඇඳුම් පැළඳුම් දීම ආදී වශයෙන් පාසල් වලට ඔබ බොහෝ උදව්පකාර කරනවා. මේ හැම දෙයක්ම දකින්න තවත් ක්‍රියාවලියක් හැටියට මේ වචනේ අහලා බලන්න. අනේ පව් මට දුක හිතුණා හගෙන හිටියම. හොඳයි. ඒ තමයි පටන් ගන්න ඕන. හැබැයි ඊට වඩා ගැඹුරකින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට ලං වුණු පිරිසක් හැටියට අපිට අරමුණක් ඇති කරගෙන සියල්ල හට අරගෙන බිඳී නැතිව යන ලුවක් තුල බලවත් වූ කුසලයක් නිසා ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුල සැනසෙන්න ඕනේ. සියල්ල ලං වුණා වගේම බැහැර වෙනවා. හටවගත්ත වගේම නැති වෙනවා. අතින් අල්ලගත්ත වගේම හිතින් හිතාගත්ත වගේම සියල්ල ඉවත් වෙනවා. එහෙමනම් ජීවත් සිටින කාලය තුල අපි සැනසෙලිමත් වූ ජීවිතයකට මේ කරන ක්‍රියාවන් පවා මා ධර්මානුකූල මනසකින් දකින්න ඕනේ කියලා හිතවලට දැනෙන්න ඕන. දැන් ඔබ අර පැහැදිලිවම ආධ්‍යාත්මික මඟ තුළ සිටිනවා වගේම නැති බැරි කෙනෙකුට යමක් දුන්නත් එතන ධර්මයේ දකින්න. දැන් ඒ පසුබිම අමනාපෙන් දෙන්න එපා. ඔබට දෙන්න යමක් නැතිනම් හිත සතුටින් ඒ ගැන හිතන්න. හැබැයි දීලා අඩුපාඩු ගන් ඒ දේවල් ගැන හිතන්නට එපා. දුන්න දේ පිරිසුදු හිතීම දෙන්න. මුක්ත චාග පයත පානි වස්සගරතු යාච යෝගෝ දාන සංවිභාගරතු. තමා සතු දේ හිතින් අත්හැරලා අවබෝධයෙන් හිතින් අත්හැරින නොකල හැකි නිසා කරන දෙයක් නැතුවට කියන අදහස නෙමෙයි. අවබෝධයෙන් දින දේ හොඳටම අවබෝධයෙන් දෙන්න. දීලත් හිත නරක කරගෙන ඉන්නවනම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ධර්මානුකූල අදහස දකින්න. පිරිසුදු අත කිය කුණු නෑ කියන එක නෙමෙයි. හිත පිරිසුදු නම් සංකේතවත් වෙන්නේ පිරිසුදු අත. දෙන්න කැමැති තියෙනවනේ. එතකොට කෙනෙකුට ඉල්ලන්න හිතෙන ඔබ හොඳ කෙනෙක් මන් දන්නවා. පිරිසුදු හිතින් හදවතින්ම ඔබ උපකාර කරන කෙනෙක් කියලා මන් දන්නවා. ඔබ කියන මට විශ්වාසයි ඔබ සත්පුරුෂ මිනිස්සෙක් කියලා. පරීක්ෂාකාරීව සුදුසු වෙලාවට යහපත් වූ ආකාරයෙන් දෙමව්පියෝ දරුවෝ ගැන හොයලා බල උගන්වන සාමි භාර්යාවන් නිසලෙස කටයුතු කරන වගේ ඔබේ ලෞකික ජීවිතය යහපත් වෙනවා. දැන් අපි මේ පසුබිමත් එක්ක සංයෝජන උපාදාන කතාවට ධර්ම මාර්ගය තුල සකස්. දැන් ඔබට පසුබිම තියෙන. දැන් මේ පිළිබඳ අහලා නැතුව නෙමෙයි. අද දවසේ අප ඉදිරියේ ඔබ පිරිස හිටියට ලක්ෂ ගණනාවක් මෙවැනි දේශනා මේ දහම් පෙළ අහලා තියෙනවා. ඔබේ හිතේ තියෙනවා. නමුත් භාවිත බහුලීකත නැවත පුරුදු කරන්න ඕනේ. අහලා තියෙනව කියලා ඉවත් කරන්න එපා. කොයිතරම් අහලා තියෙනවද ප්‍රාණඝාත කරන්න එපා කියන එක. සොරකම් කරන්න එපා කියන තමන්ට සතු නැති දෙයක් රහසින්වත් ඒ දේ ගන්නවත් හිතන්න එපා කියන එක. ඇස කන ආදී ඉන්ද්‍රියන් වර්ධවා සතුටු කරන්න එපා කියන එක. කාමයේ වර්ධවා හසරනවා කියන එක. එපා කියන එක. බොරු කියන්න එපා කියන එක. මදයට ප්‍රමාදයට හේතු වන මත් වතුර මද්ද්‍රව්‍ය. මදය ප්‍රමාදයේ කිව්වේ කෙලෙස් මගට. මදය ඇතුණාම සිත සිහි විකල් වෙනවා. රාග ආදී කෙලෙස් ඇවිස්සලා එනවා. ප්‍රමාදයේ කිව්වේ කුසල් මාර්ගයෙන් බැහැර වෙන තැනට වැටෙනවා. නතර වෙලාවේ ප්‍රමාදේ නෙමෙයි එතන කිව්වේ. ඒ මත් වතුර මද්ද්‍ර කොච්චර කිව්වද? පුංචි කාලේ ඉඳලා. දැන් මේ දහම් කතා අහන වැඩි පිරිසක්ම 100% කිව්වා සමයට 99%ක්ම බෞද්ධ පිරිසනේ. ඔය හැම කෙනෙක්ම පුංචි කාලේ ඉඳලා අපි ආච්චි සීයලාගේ ඉඳලා ඇහුවේ මොකද්ද? පංචශීල ගැන පස්පව් කරන්න එපා කියන එකනේ. කොහේ වුණාට. එහෙම සියලු දෙනාම එහෙම නෙමෙයි. ලක්ෂ සංඛ්‍යාත බෝධිසත්ව ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන්ට උපහාරයක් වෙන්න ඕනේ. නමුත් තව පිරිසක් බලන වේගයෙන් හිතන විදිය හැසිරෙන විදිය. ඒ නිසා කොයිතරම් ඇහුවත් ඒක නැවත මෙනෙහි කරලා මේ ධර්ම මාර්ගය අපේ හිතට පුරුදු කරන්න ඕනේ. මේකේ ගැටලුව තියෙන්නේ පුතේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව දීර්ඝ කාලයක් සංසාර ගමනේ මේ දැන් අපේ වචනය ගන්නවා මේ සංයෝජනීය ධර්ම මම මගේ කරගෙන තියෙන උපාදානය කරගෙන තියෙන හිතෙන් දැඩිවරගෙන තියෙන මගේ මම වෙමි මගේ ආත්මය කියලා මට ඕන විදිහට මේව පාත්ත ගන්න පුළුවනි කියලා. කියන්නේ දැනුමක් තියෙනවා. ඔළුවේ තියෙන කෙස් ගහක තරම්වත් හැබැයි තියක් නැහැ කියලා. ඒ උනට ක්‍රියා කරන්නේ එහෙම නෙමෙයි. දැන් ඔක්කොම නෙමෙයි. නමුත් තරුණ කාලේ වගේ සමහර විට કોઈ කළු කෙස් අතරින් අපේ රටේ දේශගුණය අනුව සුදු කෙස් දෙකක් මතුවෙනකොට එකක් දෙකක් මුලින් නම් උදුරා දමන්න හදන්න පුළුවන්. මේක බැරි වෙනකොට ආලේප කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඔබ හිතරි දෙන්නේ නැහනේ. ඊට පස්සේ මොකද කරන්නේ? කෙනෙක් කලබල වෙන්න ඉඩ තියෙනවා. මට මේ මොකද වෙන්නේ කියලා. ශරීරයත් ගැන දකින්න. අපි නොදන්නව නෙමෙයිනේ.
දිරාගෙන යනවා, ලෙඩ වෙනවා. බෙහෙත් කරන්න ඕනේ. හැබැයි ඊට වඩා මානසිකව මොන තරම් ගැටලු වලටපත් වෙනවද? දැනුම කියන එකක්, අවබෝධය කියන එක තවත් එකක්. සියල්ල දාලා යනවා කියන දැනගෙන ඉන්නවනේ ඕනම ආස්වාස ප්‍රස්වාසයක් අවසන් දේ වෙයි කියලා. ඒ වුණාට සමහර විට හැදෙන කතා කරනකොට හැසිරෙනකොට සමහරට දරුවෝ දෙමව්පියන්ට කතා කරන විදිය ඔක්කොම නෙමෙයි කලාතුරකින් නම. සමහර ස්වාමියා බින්ද හැසිරෙනකොට ඔවුන් අහනෝනේ. ඇයි ඔබ ඔය විදිහට කතා කරන්නේ? ඇයි ඔය විදිහට හැසිරෙන්නේ? හරියට ඔබ මේ හැසිරෙන කතා කරන්නේ මේ අම්මා අප්පච්චි තමතක කළා, මනුස්සකමත් තමතක කළා යනකොට ඔක්කොම අරගෙන යනවා වගේනේ. ඇයි ඔය විදිහට හැසිරෙන්නේ, කතා කරන්නේ? දන්නේ නැද්ද? නියපොතු කැබැල්ලක තරම්වත් හැබැයි අයිතියක් අපිට නැහැ කියලා. මම මගේ කියලා කොයිතරම් කිව්වත් ඒ බව දැනගෙන සත්පුරුෂෝ ජීවත් වෙන්න. දැන් බලන්න. නිසා මෙන්න මේ සංයෝජන වීම නිසායි, උපාදානය වීම නිසායි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. සංසාර ගමනේ අපි කරලම තියෙන්නේ මම මගේ කියලා හිතින් දැඩිව ගත් එක. දැනුම තියෙන්නට වැඩිපුර ඉපදිලා තියෙන සතර පාය. මනුස්ස ලෝකෙ ඉපදිලත් දැනුම තියෙන්නට ඇති මේ හට අරගෙන නැතිව යනව කිසිවක් ස්ථිර සදාකාලික නෑ කියලා. ඒ වුණාට අපි හැදුවේ මේ හිතින් අල්ලගන්න. සමහර විටක අපි දැන් හොඳටම දිරාගෙන ගිහිල්ලා වෛද්‍යවරු සඳහන් කළ ජීවිතයේ යථාර්ථය මේ උතුම් දහමින් නිතරම ඇහෙනවා. මේ අනිච්චතා දහම. ඒ වුණත් සමහරට gedara ඉන්න ලෝකෙට කෑ ගහලා කිව්වේ නැතුණාට එක වහලකට ළඟින් ඉන්න අයම කනට කොඳුරලා අහන්න පුළුවන්. අනේ ඔබ මොනවද කියන්නේ කරන්නේ? මේ හරියට තව අවුරුදු 300ක් ජීවත් වෙනවා වගේනේ අහන්නේ කියන්නේ කරන්නේ. ඔබට තේරෙන්නේ නැද්ද? මේ ඔක්කොම හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒ නිසා හිත සුවපත් කරගන්න, හිත නිදහස් කරගන්න, හිත සැනසීමත් කරගන්න. මෙතන වරදගත්තොත් නැවත ගැලවෙන්න බැරි තරමකට සතර පාය තමයි උපදින්නේ. වෙනත් ආගම් වල හැටිනම් සදාකාලික පාය. බුදුදහමේ හැටියට නම් පාපي අවසන් වුණාම අවීචයේ ගියත් කල්පකින් හරි එළියට විඳලා. හැබැයි වෙනත් ආගම් වල හැටියට නම් සදාකාලික අපායක් වරද්දාගත්තොත් ගියාමයි. ඒ කියන විදියට. ඉතින් මේ ටික තේරුම් ගන්න. ඒ වුණේ සංසාර ගමනේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් හිතෙන් දැඩිව ගත්ත නිසා. උපාදානීය වෙච්ච නිසා. මා අනුශාසනා කළ ගාථා ධර්මයේ පුතේ අංගුත්තර නිකාය දුක නිපාතයේ සඳහන් සංයෝජනීය සූත්‍ර දේශනා. කොහොම අපි සංයෝජනය වෙන්නේ? හිතින් බැඳගන්නේ. හිතින් අල්ලගන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. එතකොට දැන් මෙතන අපේ තරුණ දරුවෝත් ඉන්නවනේ. අපිට එතකොට ඔන්න දැන් හිතින්වත් අල්ලගන්න බැඳෙන්න බැරි වෙයිද කියලා ඔබට හිතෙන්න ඉඩ තියෙනවා. දැන් නොවුන සමහර විට කහන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවේ දේශනාවේ සඳහන් කරන්නේ ඇලෙන්න එපා, බැඳෙන්න එපා, හිතින් අල්ලගන්න එපා. කොහොමද අම්මේ එහෙනම් මම මේ ඉගෙන ගන්න මෙච්චරකට මහන්සිලා? අම්මා තාත්තත් මට කියන්නෙම පාඩම් කරන්න ඉගෙන ගන්න අනාගතේ නුඹලා හදා ගන්න ඕනේ. අම්මා තාත්තා අමතක කරන්න එපා. ලෝකේ කොහෙ ගියත් නුඹලගේ අම්මා අප්පච්චි අමතක කරන්න එපා. ළඟින්ම හිටිය ඒගොල්ලෝ තමයි. එයා නම් අමතක කරන්න එපා. මට නුඹලා දකින්න නැතුවත් ඉන්න බෑ. ළඟ නැතුවත් බෑ. කතා නොකර නම් ඉන්න එපා. ටිකක් ඈතට ගියත් එහෙම කළොත් එහෙම නුඹලට එන්න වෙන්නේ කොහාටද? කොහාටද එන්න වෙන්නේ? ඉස්පිරිතාලෙට තමයි එන්න වෙන්නේ. දැන් මේ දිගු කතා කියන්නේ ඉඳ තියෙනවා. දැන් මේකට උත්තරයක් හදාගන්න. කුමක්ද එතකොට මේ සංයෝජනීය ධර්ම තේරුම් අරගෙන උපාදානය කරගන්න එපා කියලා මේ නිවන් මඟ අරමුණු කරගෙන සම්මා ප්‍රඥාව ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස සිහිය පිහිටවන්න. ඒ අතර ලෞකික ජීවිතය ගත වෙන හැම මොහොතක්ම සුපසන්ව ජීවිතය පවත්වන්න කොහොමද ඉගෙන ගන්න? දැන් ඔබේ ප්‍රශ්නයක් අහන්න. උත්තර දී ගන්න බැරි වෙයි ටිකක් ඉතින් කට බැඳලා තියෙන නිසා කමක් නැහැ. අද උදේ පාන්දර පිරිසුදු හිතකින්ද නැගිට්ටේ? උත්තරේ එපා. පිරිසුදු හිතකින්ද නැගිට්ටේ? ඒ කිව්වේ නරකයි කියන එක නෙමෙයි. ගෙදර දොරක් වැඩ තියෙනවා, ගමනක් යන්නක් තියෙනවා, උදේ පාන්දර ගොඩක් තියෙනවා, දරුවන්ගේ දවසක්, රජයේ දවසක්, රැකියා දවසක්, නිවාඩු දැම්මා. අද ගොඩක් තියෙනවා, ඊයේ කරගන්න බැරිුණා නිවාඩු දවස මේ වගේ අදහසකින්ද? හැම දවසකම නැගිටින්න. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක පිරිසක් හැටියට අනන්ත බුදුගුණ බලයෙන් මට යහපතක් වේවා. දැන් එතන ගැටෙන්න එපා. මට කිව්ව ආත්මාර්ථකාමී කියලා. කෙනෙක් අහගෙන ඉඳලා අහන්න ඉඩ තියෙනවා. ඔය කියන්නේ ආත්මාර්ථයනේ උගන්වන්නේ කියලා. මට යහපතක් වේවා. මම නිදුක් වෙමි නිරෝගීව සුවපත් වෙමි. මම නිදුක් වෙමි නිරෝගීව සුවපත් වෙමි කියන්නේ මගේ හිතේ තරහව, වෛරය, දැඩි ලෝභය, වික්ෂිප්ත භාවය මේ ඔක්කොම බැහැර වෙලා කයින්ද මනසින්ද නිදුක් වේවා, නිරෝගී වේවා. කයින්ද මනසින්ද නිරෝගී සුවපත් කෙනෙක් වෙමි. එතකොට මොකද වෙන්නේ? මේ ආත්මාර්ථකාමීද? නේ, මම දැඩි ආසාවෙන්, තරහවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, නපුරු සිතෙන්, සිත විකල් වීමෙන් විපරීත සිත් ඇති වෙන එකෙන් නිදහස් වෙනවා කියන්නේ
Tamanට විතර දෙකින් යහපතක් වෙන්නේ කාටද යහපතක් වෙන්නේ? ගෙදර ඉන්න ළඟම අයටත් යහපතක්. එහෙම නොවුනොත් මොකද කියන්නේ? අනේ මොකක්වත් නැති වුණාට කමක් නැහැ. ඔයා මනසින් යහපත් වූ කෙනෙක්ට ළඟින් ඉන්න. සමහර දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් කියනවා පුතේ. සමහර වෛද්‍යවරු ළඟ අප ළඟ කියලා තියෙනවා. හාමුදුරනේ මගේ දරුවා ඉගෙන ගත්තේ නැති වුණාට කමක් නැහැ. හැබැයි මට දරුවට නැගිටින්න පුළුවන්. කතා කරගන්න පුළුවන්. නිරෝගී දරුවෙක් හැටියට මගේ ළඟ හිටියොත් ඇති බැරි වෙච්ච තැන එක කියනවා. අර දරුවා උගන්නලා ලොකු මහත්තයෙක් ලොකු නෝන කෙනෙක් කරන්න ඕනේ කියලා එහෙම කිව්වට සමහර වෙලාවක ගිලන් වුණොත් සමහර කරදරයක් වගේ වෙන්න આવොත් කියන වෙන මොකක්වත් නැති උනට කමක් නැහැ. අඩු ගානේ නිරෝගී දරුවෙක් හැටියට මගේ ළඟ හිටියොත් ඇති. තව ටිකක් වරදින්න ගියොත් එහෙම නරක ආශ්‍රයයකට වැටිලා වගේ වුණොත් කියයි ගෙදර ඉන්න. හිරේ විලංගු වෙනන් වැටෙන්න එපා. රටේ ලෝකයේ අතදිගු කළා කියන්න මේ වගේ කෙනෙක් ලැබී අම්මා අප්පච්චිත් වගේ කියන්න ඕනේ කියලා ඒ වගේ නපුරුකමක් අහන්න නැති වෙන්න ගෙදර හිටියත් කමක් නැහැ ළඟට වෙලා නුඹලා ඔය ලොකු ලොකු රස්සාවක් නොකර කම නැහැ ගෙදර හිටියත් ළඟට වෙලා ඉන්න පුළුවන් කාලේ කැම ටික දෙන්න අනේ හිරේ විලංගු වෙනන් වැටෙන්න එපා රටේ ලෝකේ මිනිස්යන්ගෙන් බැනුමක් අහන්න එපා අවසාන නතර වෙන තැන පැහැදිලිනේ ජීවිතයෙන් යන ගැඹුරින් දකින්න තමා හිත සුවපත් වෙනකොට ළඟින් ඉන්න අයටත් දෙන්න ඔබ කොයිතරම් හොඳ කෙනෙක්ද කියලා. ඒ නිසා මම නිදුක් වෙමි නිරෝගීම කියන ආත්මార్థකාමී නෙමෙයි. ඒ අර මට ධනෙ ලැබෙන්න අනුන්ගේ දේවලුත් ලැබෙන්න මටම මේක ලැබෙන්න කියන ආත්මార్థකාමී අදහස නෙමෙයි. කෙලෙස් වලින් මම සංසිඳනවා කියන අදහසෙන් ප්‍රාර්ථනා පමණක් නෙමෙයි. ඒ මගට බැසගෙන ආර්ය ශ්‍රාවකයෙක් වගේ ඒ කියන්නේ හැකිතා දුරට සීලයේ හැදිච්චකම ගුණවත්කම මතු කරගෙන පළවෙනි තැන දීගෙන අර බාහිර අරමුණු මේව ගන්න ඕනේ ඒව අවශ්‍යයි ධර්මානුකූලව. හැබැයි හැදිච්චකම විනය ශික්ෂණයට මුල් තැනක් දීගෙන මම යහපත් කෙනෙක් වෙමි කියන තැනක අත්හිත පරහිත දෙකම තියෙනවා. මොකද අත්හිත පරහිත කියන්නේ තමනුත් සුවපත් වෙනවා අන්නයටත් යහපතක් සිද්ධ වෙනවා. මහත්ය හොඳට හැදෙනවා කියන්නේ මහත්යට විතරද හොඳකම ලැබෙන එකේ ප්‍රතිඵලය කාටද? ස්වාමි දියණියට. ස්වාමි දියණිය හොඳයි කියන්නේ මහත්යට. දෙමෝපිය ගුණ යහපත් කියන්නේ කාටද? මගේ අහිංසක අම්මයි අප්පච්චි බුදු වෙන්න ඕනේ. ඔබගේ වචනේ රත්තරන් දෙමව්පියෝ. එහෙම කියන. දරුවෝ හොඳ ගුණ යහපත් වෙනවා කියන්නේ දෙමව්පියෝ සතුටු වෙනවා. මොනෝ නැති වුණත් මිටි මොලවල ලියලා කියලා ගණන් කළා කෝටි ගණනින් ලක්ෂ ගණනින් දේවල් දෙන්න බැරුණාට හැදිච්චකම දුන්නනේ. ගුණවත්කම දුන්නනේ මොනතරම් සැනසෙල්ලක්ද අපිට කියලා. නිමි හැනිහිල්ල ඇස් දෙක පියාගන්න පුළුවන්. බලන්න. ඒ නිසා හැම දවසක්ම උදේ පාන්දර ඉතින් ඊයේ රාත්‍රියේ වැඩ තිබුණා ගැටලු තිබුණා නිින්ද ගියේ නෑ අදත් ගොඩක් වැඩ තියෙනවා ණයතුරුස් තියෙනවා ওই දේවල් වෙන්න පුළුවන්. ලෞකික කතාවේ හැටියට දැන් අර ලයිට් බිල් ගෙවන්න තියෙන වෙන බිල් තියෙනවා බැංකුව වලින් ගන්නපු ණය පත්‍ර ඇවිල්ලා තියෙනවා ඉල්ලලා අසවල් දවසෙන් ගෙවන්න කියලා දැන් මේවත් එකතු වෙලා තියෙන දැන් මේ සුපසංජීවිතයනේ මෙලොව ජීවිතේ මේ ප්‍රායෝගික ප්‍රශ්නනේ. හරි. ඒවට සිහිය පාත්තන්න ඕන නිවැරදි ලෙස ඒ දේවල්ට සූදානම් වෙනකොට ඒ වලට සම්බන්ධ වෙනකොට දැන් මේවත් එක්ක ඉනකොට පළවෙනි දේ පටන් ගන්න බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් මට යහපතක්ම වේවා මම සුවපත් වෙමි කියන තැනක ඔබ එතකොට සුවපත් නැගී හිටින්නේ උදේ පාන්දර ඉඳලා පරිසරයේම සුවපත් ඔබට අලුතෙන් හොඳට හිතන්න පුළුවන් අර කරදරත් මතකයට ආවත් නිවැරදි පිළිතුරක් නිවැරදි මාර්ගයක් ඔබේ රැකියාව නිවැරදි ලෙස කරගෙන යන්න. එතකොට සාර්ථකත්වයක් වෙන්න. දියුණුවක් ඇති වෙන්න පුළුවන් අර වලට හේතු හොයන්න පුළුවන්. නැත්නම් පටන් ගත්ත දවසක් දුකින් පටන් ගන්නකොට gedarat කලබලයි. කේන් තියෙන මොනු හරි අහුවම එළියට යනකොටත් ගැටලු ඇති කරගන්නවා. රැකියාවට ගියත් එතනත් අමනාපයි. එක්ක යතුරු අමතකයි. එක්ක වැඩ කටයුතුක කෙල්ල නැහැ. Tamant එක කටයුතු කරනත් එක්ක සම්ඩු දබරේනවා. කේන්ති ගන්න. ඔක්කොම ව්‍යාකූල වෙලා තවත් අවුලෙන් අවුලටපත් වෙනවා. මතකද දහම් පෙළක් තියෙන ඔබත් කියලා තියෙනවා මොකද්ද පුතේ? ඇතුළත් අවුල් පිටතත් ව්‍යාකූලයි කියන වචනේ මතකද මොකද්ද? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාවජ. මේ දහම අවබෝධ නොකර ගැනීම නිසා අභ්‍යන්තරිනුත් ව්‍යාකූල වෙලා බාහිර අරමුණුත් ව්‍යාකූල කරගෙනම තමයි වෙන්නේ. ඊට පස්සේ මොනවද ඔබ කියන්නේ? මේ තරුණ දරුවෝ වැඩිපුර කියනවා. මට ඔක්කොම අවුල් වෙලා වෙන්නේ. මම දන්නේ මොකද්ද කියලා. අත ගන්න හැම දෙයක්ම වැරදි. හැම දෙයක්ම මගේම කර්මයකටද කොහෙද මේ කර්ම වැරද්දක් නෙමෙයි එතන. ඔබ සතිය නැති එක. ධර්මාබෝධයෙන් තොරව එකක් වැරදුනාම ඒක පිට දාගෙන නැගිනිනවා. ඒකේ නිදහස් වෙන්න. සුවපත්ක දවස ආරම්භ කරන්න. ඔබයි පරිසරයයි සකස් වෙන හැටි දැනේ. හැබැයි මේව සංයෝජනය කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මතා දෙකක් දකින්න. එකක් තමයි ද්වේමේ භික්ඛවේ ධම්මා
ධර්මතා දෙකක් මෙහි කියනවා. කතමේ දේ මොනෝද ඒ දෙක? යාච සංයෝජනීයසු ධම්මේසු අස්සාදානුපස්සිතා. සංයෝජනීය ධර්මය. දැන් සංයෝජන ධර්ම 10ක් නිවන් මගේදී කියනවා සසරට බැඳ තබන. බලන්න මතක් කරන්න මොනවද කියලා? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. මොකද පටිඝ කියන්නේ? මොකද පුතේ පටිඝ කියන්නේ? තරහව. මොන දැන් දන්නේ නැහැ කියන්න බෑ. ලොකු මහත්තුරු ලොකු නෝනලා දන්නේ නැහැ කියන්න බෑ. ලොකු රැකියා කරනවා. එතකොට මේ මොකද්ද පහළ වුණේ කියන එක දන්න. ඔබට දැන් අද මේ දරුවෝ ඔක්කොටම තාක්ෂණ දැනුම, කම්පියුටර් දැනුම, මේ පරිගණක දැනුම කොච්චර තියෙනවද? ඔය ඔක්කොම පුතේ දුවේ පින්වත්නි මොකද වෙන්නේ? එක ස්නායුවක් දුර්වල වුණොත් මොළයට ලේ ගමනාගමනය එහෙම සුවපත් වේවා. පොඩ්ඩක් වැරදුනොත් ඔක්කොම මොළේ ඉවරයි. ඔක්කොම ඉවරයි. ඔක්කොම අමතක වෙලයි. සමහරට වයසට යනකොට ඔය අද රෝග තියෙන මන් නම් වලින් කියන්නේ ඒ අත බය වෙයි සුවපත් වෙන්න ඕනේ. මතකේ නැති වෙලා යනවා. ඔක්කොම ඉවරයි ලෞකික දැනුම. හැබැයි මේ දහම් දැනුම අවබෝධය තබා ගත්තොත් විඥානීය ඇසුරු කරගෙන මොළය අක්‍රිය වෙලා මැසිමේ හිටියත් හැබැයි විඥානීය හදවත ක්‍රියාත්මක නම් වැඩ කරනවා. යහපත් ලෙස අපි සුවපත් කරනවා. අහන්න බලන්න මැසිමේ ඉඳලා සුවපත් වූ අයගෙන් සුවපත් වේවා සුවපත් වූ අයගෙන් මැසිමට වැටෙනකොට එච්චර අවබෝධයක් නැහැ. හැබැයි වරින් වර මට දැනුමක් ආව සිහියක් ආවා. ඒ වෙලාවේ මට බුදුහාමුදුරුව මතක් වුණා. මට පිරිත් ඇහුණා. මට දරුවෝ කතා කරපු දේ දෙමව්පියෝ කතා කරපු ඇහුණා. මගේ හිත නිහුණා. සමහරු හොඳ දේ කියනවා. අර විඥානීය ආශ්‍රය වෙච්ච දේ දැනුණා. විටින් විට අර මැසිමේ හිටියත් විටින් විට ඒගොල්ලන්ට සිහිය ආවගේ දැනුණා. ඒව කියනවා සුවපත් වෙලා. මම මේකට සඳහන් කළේ මොලේ තියෙන දැනුම මොහොතකින් අවසන් වෙන්න පුළුවන්. ඒව මැකිලා යන්න පුළුවන්. හැබැයි විඥානීය අසුරු කරගෙන පුරුදු කරපු දේ අපි කෙලෙස් වලින් ගැලවෙන්න හේතුවක් කරගෙන සතර පහෙන් ගැලවෙන්න නිවන අරමුණු කරන මේ හොඳ සිහිය. මේ සාමාන්‍ය කතා කරන සිහිය නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය කතා කරන ගලක මුලක හැපේ නැති ඉගෙන ගන්න දෙයට විතර රැකියාවට ඒව වෙන්න ඕනේ අනිවාර්යව. හැබැයි ධර්මානුකූලව ධර්ම උගන්න සතර හතිපට්ඨාන උගන්න සිහියම නිවන අරමුණු කරගෙන දකින්න පුළුවන් කමක් අපිට සකස් වෙනවා. පටිඝ කියන්නේ තරහව. සිවුම දැනෙනවා. දැන් නැවතත් මුලට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. දැන් බලන්න සමහර සද්ධර්ම ප්‍රශ්නවලදී ශාසනික ගැටලුවලදී සමහර ඇත්ත උත්තර දෙනවා බොහොම කලබල වෙලා. හැබැයි අපිට මේ මූලික දැනුමත් අපි නැත්තම් අපිට ආධ්‍යාත්මිකව අයිතියක් තියෙනවද ඒකට ගැටෙන්න නෙමෙයි. නිවැරදි උත්තරය මම දන්නවා කියන තැනක මොකද අපිට පසුබිම හරියට නැහැ. ඒ පිළිබඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ නිසා ඒ සංයෝජනීය ධර්ම දැන් 10 එහෙම සඳහන් කළා. කාමරාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒ සංයෝජන. ඒ වගේම මේ ඇහැ සංයෝජනය. රූපය සංයෝජනය. චක්කු විඥානීය සංයෝජන. ස්පර්ශය සැප දුක් මධ්‍යස්ථ විඳින සියල්ල සංයෝජන. කෙටියෙන් කියොත් ඇස රූප කන ශබ්ද නාසය ආග්‍රහණ දිව රස කය ස්පර්ශ මනස සිත මේ කොම සංයෝජන. දැන් මට ඕන නම් මේ ඇහෙන් බැඳෙන්න පුළුවන් සංයෝජකෙන් බැඳෙන්න ඕනේ. උපාදානකෙන් දැඩිව ගන්නවා. මගේමයි. මමයි. ස්ථිරයි. දැන් මේවා අර අහලා තිබුණට අනිත්‍ය දුක් අනාත්ත කියලා හැබැයි කටයුතු කරනකොට සමහර අය දැන් තරුණ දරුවෝත් හිතන්නේ සමහර දේවල් දැක්කම ඒකට මම කැමතියි. සමහර නෑ මගේ අම්මා අප්පච්චි කියලා තියෙන. නෑ මම දන්නවා එහෙම කිව්වා කියලා හොඳ නෑ කියලා. ඒ වුණාට මට හිතෙන්නේ මේක මට නොදී බෑ. දැන් මෙතන මොකද වෙන්නේ? ඊට පස්සේ රහසි පව් කරන්න පටන් ගන්නවා. මේ ඔබ කියන විදියට එලිපිටම ගුණබර ස්වාමිදිනිය ස්වාමි උත්තර මොයි හොඳට හැදෙන ඔබ කියන විදිහට පන්තියේ හොඳට ලකුණු ගන්න මේ හෙට අනිද්ද විභාගයට හොඳින් මුණ දෙන ඉන්න හොඳ තරුණ දරුවෝ අනාගතයේ හොඳට දීප්තිමයි කියලා සම්මුතිය යනවා දීප්තිමත් කියලා හොඳට පේන්න තියෙනවා. ගුරු දෙමව්පියෝ පන්තියේ හොඳම හොඳින් ඉන්නවා කටයුතු කරනවා. හැබැයි හිත පුරුදු නැති වුණාම මන් දන්නේ මට නිින්ද යන්නේ මට ඒකමයි මතක් වෙන්නේ. අර තදින් අල්ලගෙන උපාදානය කරගෙන දැඩිව හිතෙන් අල්ලගෙන අරකට රැවටිලා අරමුණට. දැන් ඇසෙන් වරද්ද ගන්න පුළුවන්. එහෙම වැරදිච්ච තැන් තියෙන මේ සත්පුරුෂ ජීවිත පාත්තල දැක්ක විතරයි මන් දන්නේ. ඒක දැක්කට පස්සේ ඒ අය දැක්කට පස්සේ මට මොනවා වුණාද කියලා. ඊට පස්සේ ගෙදර ගියාම මතක් වුණා කියනවා. නිදා ගන්න ගියාම මතක් වුණා කියනවා. හීනෙන් පෙවුණා කියනවා. මට දැන් නිින්ද යන්නේ නැහැ කියනවා. කුසගින දැනෙන්නේ නැහැ කියනවා. මට ඒකමයි කියනවා. ළඟින් ඉන්න අය අහයි මොකද ඔය බලාගත්තට බලාගෙන. නෑ මං එහෙම නෑ නුඹේ හුස්මත් මට වැටෙනවා මේක වහලක් යට ළඟින් ඉන්නකොට. ටික දවසකින් කියයි ඔව් මට මේක මෙහෙමයි. ඔයි මොකද්ද කරන්නේ නුඹ දන්නේ නැද්ද කවුද කියලා? මං දන්නවා. ඒ වුණාට මට ඒක නැතුව බෑ. ඕන දෙයක් වුණාද? දැන් බලන්න කොච්චර දුර ගියාද කියලා.
ඇහැ සංයෝජනයක්, රූපය සංයෝජනයක්. ඒක නොකර ගන්න. කන සංයෝජන. මේ කෙලෙස් වලට බඳිනවා. උපාදානයේ දැඩිව ගන්නවා. දැන් අර පසුබිම සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දුටුවොත්. හැබැයි දකින්නෝගේ නැස් දෙක නෙමෙයි අහපු දේ පවන පරමාර්ථ වශයෙන් පුරුදු කොට තිබුණා. අපිට පේන්නේ එතකොට යථාර්ථය. දැන් මට ප්‍රසන්න බව පේනවා. ප්‍රසන්නයි. හැබැයි යථාර්ථය මොකක්ද? දැන් ඔබ ස්වාමීන් වහන්සේගේ පරමාර්ථ විදර්ශනාවෙන් දකින්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ දැක්කට විදර්ශනාට ගියොත් ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන. රූපස්කන්ධේ දෙතිස් කුණේපයන්ගෙන් පිරිපුන් වෙච්චි ඇට සැකිල්ල. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන. මේක පරමාර්ථ ධර්ම. සම්මුතිය තුල ප්‍රසන්නයි කටයුතු කරනවා. හැබැයි උපාදානය කරගන්නේ දැඩිව මමයි මගේ ස්ථිරයි සදාකාලික. ඒ අස්සාදය. නිබ්බිදාව තමයි අපි මෙතෙක් සාකච්ඡා කළ සංවේගයට අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින. ඉතින් අපේ වෙලාව අවසන්. තව බොහෝ දේවල් සාකච්ඡා කරන්න තිබුණත් පුතේ මේ කරුණු සුපසන්ව කතා කරනකොට බොහෝම වෙලාව අවශ්‍යයි. නමුත් අදට අපිට ඇති වෙලාව අවසන්. තවත් දවසකට අපි අවස්ථාව ඇති කරගෙන ඔබ ඊළඟ දවසේ ශ්‍රවණය කරන්න ඔබ පැමුණුනේ නැති වුණා. මේ දෙලොව ජීවිතයේ යහපත පිණිස ඔබට උපකාර කරගන්න පුළුවන් අපේ තරුණ දරුවන්ටත් වැඩිහිටියන්ටත් සියලු දෙනාටම සමස්තයක් වශයෙන් ආගමක් රටක් ජාතියකින් තොරව ඒ අයට තේරෙන භාෂාවෙන් කතා කළොත් මේ තමයි හැබෑම මනුස්සත්වයේ ප්‍රතිරූපය අපි දකින්නේ නිවනත් අරමුණු කරගෙන. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නේ අද සුපසන් ජීවිතයේ වැඩසටහන තුළින් උපාදානය කියන ධර්මතාවය පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගන්නට අපි උත්සාහ කළා. කොහොම නමුත් වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා අද සුපසන් ජීවිතයේ වැඩසටහන නිමාවට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කළේ චමින්ද පෙරේරා මහත්මයා, අශෝකා පෙරේරා මහත්මියත්, එවැගේම නිහාල් පෙරේරා මහත්මයා සහ නීතා පෙරේරා මහත්මිය යන පින්වත් පිරිස විසින්. එහෙමනම් ඔවුන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට අවස්ථාව ලබා දෙනවා. සදහවත් පින්වත්නි, අද සුපසංජීවිතයේ සදහම් විවරණ දේශනාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ චමින්ද පෙරේරා මහත්මයා, අශෝකා පෙරේරා මහත්මිය, නිහාල් පෙරේරා මහත්මයා, නීතා පෙරේරා මහත්මිය ඇතුළු පවුල්වල පින්නතුල්ලා. ඔබ උතුම් පින්කමක් සාකච්ඡාවක් වගේම ධර්මාබෝධයේ පිණිස හේතු වෙන, ජීවිතාබෝධයේ හේතු වෙන, සසර දුකින් අත් මිදෙන නිවන අරමුණු කරන්න උතුම් වූ අවස්ථාවකට සම්බන්ධ වුණා. අනිත් පිරිසටත් අවස්ථාව සලසා දුන්නා යයි චිත්ත ප්‍රබෝධය සනසිල්ලක් ඇති කරගන්න. අරමුණු 2020 පළවෙනි මාසේ 30 වෙනි දිනට 2020 පළවෙනි මාසේ 30 වෙනිදා වසරකට පෙර පල්ලෝසපත් කේ ඩොනල් පෙරේරා මහත්මයාණන්, වසර 25කට පෙර පල්ලෝසපත් නන්දා ගුණසේකර මහත්මිය ඇතුළු මියදුණු හැම ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් වචනෙන් ධර්මානුකූල උපාදානය කරගන්නේ නැතුව ඥාතිත්වයේ මතකයට නැගුණත් ඔබට පුණ්‍යානුමෝදනා සිද්ධ කරගන්න පුළුවනි. ඒ වගේම සෙත් පතනවා කේටි පෙරේරා මහත්මයා, චමින්ද පෙරේරා මහතා බිරිඳ සහ දියණියන් දෙදෙනා, අශෝකා පෙරේරා මහත්මිය ස්වාමියා සහ පුතුණුවන් දෙදෙනා, නිහාල් පෙරේරා මහත්මයා බිරිඳ සහ පුතුණුවන් දෙදෙනා, නීතා පෙරේරා මහත්මිය ස්වාමියා පුතුණුවන්ට හා දියණියට සහභාගී වෙන හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්මයේ මෙනෙහි කරනකොට අපිට ස්වභාවයෙන්ම පීති මනස කායෝ පස්සම්බති අපි සුවපත් වෙනවා. නිරෝගී දීර්ඝාස ධර්මාබෝධයේ පිණිස උපකාර කරගන්න පුළුවන්. ඉතින් සහභාගී ඔබ හැම දිනම චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන දේශනාව සාකච්ඡා ශ්‍රවණය කළ රටේ හෝ ලොව කොතනක වෙසමින් ඔබ හැම දිනාට මහත් වූ සැනසෙල්ලක් ලබන්න පුළුවන්. මෙතෙක් වේලා මේ රැස් කළා වූ පුණ්‍ය ධර්මිය ඉහතනන් සඳහන් කළ කේ ඩොනල් පෙරේරා මහතා සහ නන්දා ගුණසේකර මහත්මිය ඇතුළු ඔබ හැම නමින් මියදුණු සීල ඥාති හිත මිත්‍රාදීන් නමින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. සාදු. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න.
එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් ඉහතනම් සඳහන් කළ දායකත්ව සුළු පින්නතුන්ලා ඒ පවුල්වල ස්වාමි භාර්යා දරුවන් සහභාගී වූ ඔබට ශ්‍රවණය කළ සහභාගී වූ රටවැසි ලෝවැසි හැමටත් ජීවන්ත පුතුණුවන් අපින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලය හැමටත් නිදුක්ව නිරෝගීව සුවපත්ව සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසේවා. දුක් කරදර කම්කලු බාධක නොමවි ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම අභිවෘද්ධියක් වේවා. කොරෝනා උවදුරත් ඉක්මනින්ම මේ රටිනුත් ලෝකේනුත් බැහැර වෙලා සියලු ආරක්ෂා වේවා. පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ රැකවරණය නොමුදව වේවායි. දෙවියනට පින්පතා සාදු කියන්නේ. සාදු. අවසන හැම දිනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක සාසනං